ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. විදේශයන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතර කොවිඩ් ආසාදිතයින් ඉහළට. ඉහළ යන කොවිඩ් අවදානම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනාවරණයක්. ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා නරක පැත්තට. 13 වෙනිදා රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්. පසුගිය වසරේ ලොව වැඩිම වනාලි මරණ ශ්‍රී ලංකාවෙන්. ලොව කොවිඩ් ආසාදිතින් කෝටි 7 ඉක්මවයි. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයින් 538 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30613ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 69 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයින් 538 දෙනා අතරින් 21 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන අතර තවත් 448ක් වාර්තා වුණේ පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රයෙන්. එමෙන්ම තවත් 69 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් අතරින් හඳුනාගත් ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස විදේශයන්හි සිට පැමිණි කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් ආසාදිතයින් අතරට දකුණු සුඩානයේ සිට පැමිණි 41ක්, ඕමානයේ සිට පැමිණි 11ක් සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි 10 දෙනෙක් ඇතුළත්. එමෙන්ම ඒ අතර ඉන්දියාව, මාලදිවයින සහ එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙකු බැගින් මෙන්ම තවත් නාවිකයින් 4 දෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 304 දෙනෙකු වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. එලෙස මියගිය පුද්ගලයන් අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් ආසාදිත 23 හැවිරිදි මවක් නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී ප්‍රසූත කර තිබෙනවා. දියවැඩියාව සහ අදිරුදිර පීඩනයේ හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදු කෙරුණේ සිසේරියන් සැත්කමක් මගින්. එලෙස බිහි කළ දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමෙරු ලදරු ඒකකයක රැඳවිය යුතු අතර ඒ සඳහා විධිමත් ස්ථාවර ඒකකයක් රෝහලේ නොමැතිවීම ගැටලුවක් බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ. විශේෂයෙන්ම COVID positive twin pregnancy එකක් සිසේරියන් සැත්කමකින් ඩිලිවර් කරපු පළවෙනි අවස්ථාව තමයි මේක වෙන්නේ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ මේ වෙනකොට COVID ආසාදිත අම්මලා 172ක් බලලා තියෙනවා. තාමත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නොමේරු ලදරු ඒකකයක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ හරියට. නොමේරු ලදරු ඒකකය තාමත් ස්පිරිතාලෙට නැතිවීම ඉතාම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක හැකියක්මනින් ගොඩනගා ගන්න පුළුවන් නම් තමයි අපිට වටින්නේ. මේ අතර වැලිගම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග රුහුණු කුමාරී ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කළ පිරිසක්ද වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව තිබෙනවා. ඒ මෙම ආසාදිතයින්ගේ ආරම්භක ආශ්‍රිතයා එම දුම්රියේ ගමන් කිරීම හේතුවෙන් වැලිගම ප්‍රදේශයෙන් පළමුව වාර්තා වූ ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වූ කළුතර කම්කරු කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින්ට සිදු කළ PCR පරීක්ෂණවලදී ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එම තත්ත්වය හමුවේ වැලිගම ගල්බොක්ක නැගෙනහිර ගල්බොක්ක බටහිර කොට්ටගොඩ කොහුණුගමුව අලුත් වීදිය හා හෙට්ටි වීදිය යන ග්‍රාම නිලධාරී වසම් 6ට සංචරණ සීමා පනවනු ලැබුවා. වැලිගමින් හඳුනාගත් කළුතර කම්කරු කාර්යාලයේ සේවය කරන කොවිඩ් ආසාදිත පුද්ගලයා රුහුණු කුමාරි දුම්රියෙන් දිනපතා රාජකාරී සඳහා වැලිගම සිට කළුතර බලා ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව පසුගිය 27 වනදා සිට 4 වනදා දක්වා කාලය තුල එම දුම්රියේ පළමු සහ අවසන් මැදිරියට පෙර මැදිරියේ ගමන් කළ මගීන් සිටී නම් ඒ පිළිබඳව තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස වැලිගම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුමාර මහතා ඉල්ලා සිටිනවා. මේ අතර බුලත් සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් වේයංගල ගම්මානයෙන් නව ආසාදිතයින් 19ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව බුලත් සිංහල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ එම ආසාදිතයින් PCR පරීක්ෂණ 59ක් අතරින් හඳුනාගත් බවයි. ගම්පොළ පුපුරැස්ස පොලිස් වසමට අයත් ස්ටෙලන්බර්ග් වතුයායේ ඉහළ කොටසේ පදිංචි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. එම කාන්තාව කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන අතර පසුගිය දෙසැම්බර් 7 වන දින ඇයගේ PCR පරීක්ෂාවක් සිදු කිරීමෙන් පසුව ඇයට වෛරසය ආසාදිත බවට පසුගියදා තහවුරු වුණා. දෙසැම්බර් මස 8 වන දින ඇයගේ මව මිය යාම හේතුවෙන් එම කාන්තාව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නොකර කැලණියේ සිට ත්‍රිරෝද රථයක නැගී සිය නිවස වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ පවුල් 60ක පුද්ගලයන් හඳුනාගෙන ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කළ පවුල් 6ක් පමණ මේ වන විට නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යාංශ පියවරගෙන ඇත්තේ. මේ අතර ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍ය මහාවිද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. නාවලපිටිය නගරයේ සුපිරි වෙළඳ සැලක වෙළඳ සහායකයෙකු වශයෙන් කටයුතු කළ ආසාදිතයාගේ දියණියටයි මෙසේ COVID-19 වෛරසය ආසාදනය වී ඇත්තේ. COVID-19 වෛරසය ආසාදනය වී ඇති පාසල් සිසුවිය වෛරසය ආසාදනය වීමට පෙර දින නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයට පිවිස ඇති නිසා එම සිසුවියගේ ළඟම ආශ්‍රිතයින් වූ ගුරුවරුන් 4ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු පාසල් ලාපන ශාලාවේ හිමිකරු සහ එම පාසල් සිසුවිය පදිංචිව සිටි නාවලපිටිය හයින්පොට් ප්‍රදේශයේ අසල්වාසීන් 9 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග මහනුවර ප්‍රදේශයේ වසා දැමුණු පාසල් අතරින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලේමගල් විද්‍යාලය තවදුරටත් වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළා. ඒ අනුව සෙසු පාසල් ලබන සඳුදා සිට යළි විවෘත කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දී ඇති උපදෙස් පරිදි තමයි පාසල් පවත්වන්නේ. මොකද 150යි සීමාව යටතේ අද ගෙන්නන දරුවෝ හෙට ගෙන්නන්නේ නැහැ. හෙට වෙනත් දරුවෝ ගෙන්නන්නේ. ඒ ආකාරයට විදුහල්පතිතුමන්ලට ඒ සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා කලාප අධ්‍යක්ෂතුමන්ලා හරහා අවශ්‍ය ක්‍රමවේදය සහ ඒ පාසල් තුල දරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලන විශේෂයෙන්ම දරුවා පාසලට රැගෙන යාමේදීත් විශේෂ අවධානයක් යොමු කරන්න සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 7636ක් වන අතර වෛරසය ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 716ක්. එමෙන්ම මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 22831ක් ලෙසයි. ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිත ගණනය කිරීම තුළ ශ්‍රී ලංකාව මාස 2.5ක් වැනි කෙටි කාල සීමාවක් තුළදී ක්‍රමයෙන් ඉහළට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසනවා. එමෙන්ම මෙරට කොවිඩ් ආසාදිතයින් මේ වන විට 30000 සීමාව දික්මවා ගොස් තිබීම හේතුවෙන් දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමාන කරනවා මේ ලැබිලා තියෙන දෙසැම්බර් මාසය තුල ඊටාම භයානක අඩියකට ලෝකේ පුරා ගමන් කරන්න පුළුවන්. රෝගීන් සංඛ්‍යාව වගේම මරණ සංඛ්‍යාව ඊටාම ඉහළ මට්ටමකට ලෝකේ පුරා ගමන් කරන්න පුළුවන් කියලා. ඒකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා කියලා අය කියනවා. පළවෙනි එක තමයි එළඹෙන උත්සව සමය. ඊට අමතරව අපි ගත්තාම මේ දෙසැම්බර් මාසයේදී එළඹෙන සීත කාලයත් එක්ක රෝගේ ව්‍යාප්ත වෙන්න අවශ්‍ය සුදුසු වාතාවරණයක් නිර්මාණය වීම සහ විශේෂයෙන් වැඩිහිටි ජනගහනය අතර මරණ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමකට යා හැකි කියන කාරණය ඒ අය මේ වෙනකොට පුරවකථන කරලා තියෙනවා. එතකොට ලෝකයේ අවදාන මේ විදිහට ඉහළ යන අතරතුරේදී ලංකාව තුලත් අපි විශේෂයෙන්ම දකිනවා පහුගිය සති දෙක වගේ කාල සීමාව තුල දවසින් දවස තත්ත්වයේ සංකීර්ණ තැනකට ගමන් කරනවා කියන කාරණය. අපි ලෝකයේ පුරාම අපේ අත්දැකීම් පාදක කරගත්තාම අපිට ලෝකයේ පුරා රටවල් වල මේ රෝගීන් වාර්තා වෙන රටාව අපි අධ්‍යයනය කරලා ගත්තාම අපිට පේන්න තියෙන දේ තමයි යම් රටක් 30000 සීමාව රෝගීන් පැන්නට පස්සේ ඊටාම් ශීඝ්‍ර ව්‍යාප්තියක් ලෝකයේ අනිත් හැම රටකම අපි දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුලත් දැන් 30000 සීමාව පැන්නට පස්සේ අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ලෝකයේ අනිත් රටවල් වල වුණා වගේ තත්ත්වයක් ඇති නොවෙන්න. ඔක්තෝබර් මාසේ මැද වෙනකොට අපි ලෝකේ පුරා රටවල් 220ක මේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණයන් බලලා ශ්‍රේණිගත කිරීම කරනවා ලෝකේ පුරා. අපි හිටියේ මේ ශ්‍රේණිගත කිරීම වලදී 147 වෙනි තැන. නමුත් ඊයේ වෙනකොට තත්ත්වය තමයි අපි 295 වෙනි තැන දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙන රෝගීන් වාර්තා වීමත් එක්ක. ඒ කියන්නේ අපි
මාස එකහමාරක වගේ කෙටි කාල සීමාවක් ඇතුළත ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා නරක පැත්තට. ඒතකොට ලංකාවේ මේ අවදානම් කියලා අපි හඳුන්වපු බස්නාහිර පළාතෙන් අවදානම යම් විදියකට සමහර අනිත් අවදානම අඩු වෙලා තිබිච්ච පළාත් වලට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ හින්දා තමයි අපි හැමෝම අපේ වගකීම මේ වෙලාව ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුත්තේ. බලධාරීන් විදිහට බලධාරීන්ගේ වගකීම, සෞඛ්‍ය ආරක්ෂකාංශ විදිහට ඒ අයගේ වගකීම, ජනතාවගේ වගකීම ඒ සේට්ට වඩා ඉහළින්ම මතක තියාගෙන අවබෝධයෙන් යුක්තව ක්‍රියාත්මක කිරීම ඉදිරි කාලය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අපිට වැදගත් වෙනවා. දිවයින පුරා සිදු කරනු ලබන කොවිඩ් ආශ්‍රිත පරීක්ෂණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තවදුරටත් කොවිඩ් අණුපොකුරු නිර්මාණය වීමක් සිදු නොවේ නම් දැනට හුදකලා කර ඇති ප්‍රදේශයේම තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හුදෙකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් බල ප්‍රදේශ 9ක් සහ ග්‍රාම සේවක වසම් 25ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙම හුදෙකලා කිරීම සම්බන්ධ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහායි. විශේෂයෙන්ම කොළඹ නගරය ආශ්‍රිතව කොළඹ මධ්‍යම සහ උතුර ප්‍රදේශයේ අණුපොකුරු ගණනාවක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ ප්‍රදේශ දීර්ඝ කාලයක් හුදෙකලා කිරීමට සිදු වුණා. කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් PCR පරීක්ෂණ ඒ වගේම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ පරීක්ෂණවල ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව යම් ආකාරයකට තවත් අණුපොකුරු නිර්මාණය වීමක් සිදුවන්නේ නැත්නම් ඉතා ඉක්මනින් මේ ප්‍රදේශ විවෘත කිරීමට හැකියාව ලැබේවි. නමුත් ඒ විවෘත කිරීමේ හැකියාව පිළිබඳව නිසැකවම ඒ ප්‍රදේශ ජනතාවගේ හැසිරීම බලපානු ලබනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒ ප්‍රදේශ ජනතාවගෙන් තවදුරටත් මේ ආකාරයටම තවත් දින කිහිපයක් රැඳී සිටින්න. තවදුරටත් විරෝධතා වෙනත් ආකාරයක අවහිර කිරීම වලට සහභාගී නොවි නිරෝධායන ක්‍රියාවලියට සහභාගී වෙන්න. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, පොලිස් ස්ථානාධිපති මොවුන් දැනුවත් කර ඔබට අවශ්‍යතා ඉටු කරවා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම මේ අවස්ථාව වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල 96,000කට ආසන්න පිරිසක් ගෘහස්ත නිරෝධායනයට ලක් කර තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි. මෙයින් 14,000කට ආසන්න පිරිසක් ගෘහස්ත නිරෝධායනයට ලක් කර තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. ඒ වගේම මෙම නිරෝධායනයට ලක් කර තිබෙන 96,000කට ආසන්න පිරිස පවුල් 35,000කට අයිති එම පවුල්වල සමාජිකයින් වෙනවා. 2021 වසර මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රාජ්‍ය සේවකීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් තරුණීන් ඇතුළු බොහෝ පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා මෙලෙස ක්‍රියාත්මක වන බවයි. අයවැය තුන්වන වර කියවීම හෙවත් අවසන් ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයකින් 2021 අයවැය යෝජනාව සම්මත වුණා. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව 151යි විරුද්ධව 54යි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරනු ලද බව දන්වනු කැමැත්තෙමි. රජයේ සේවකින් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස ණය හා දේපළ ණය සඳහා ඔවුන්ගේ ණය කරනු ලබන උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීම මෙවන විට ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඊට සමගාමීව දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකින්ගෙන් අය කරනු ලබන පොලි ප්‍රතිශතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කිරීමට නියමිතයි. කොවිඩ් වෛරසය ආසාදිතව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයෙකු සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් ප්‍රතිලාභ හිමිවන අතර එමගින් ජීවිත අහිමිවීමක් සිදු වුවහොත් රුපියල් ලක්ෂ 7ක උපරිමයක් පිරිනැමීමටයි නියමිතව ඇත්තේ. තරුණ ව්‍යවසායකින්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජිත තුරුණු දිරිය මූල්‍ය පහසුකම්ද මේ අතර ක්‍රියාත්මක වනවා. එමෙන්ම දේශීය දියරකිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා දියරකිරි පරිභෝජනය වැඩි කිරීම සඳහා කිරි ශක්ති ණය යෝජනා ක්‍රමයද ක්‍රියාත්මකයි. කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා යෝජිත ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයද අයවැය සම්මත මොහොතේ සිට ක්‍රියාත්මක වන අතර පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිලිනපත් ලබා දීමේ වැඩසටහනද මේ අනුව ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර අයවැය සම්මත වීමෙන් පසු සාම්ප්‍රදායික ලෙස කතානායක නිල නිවසේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයද ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
වසරක් පාසා දෙසැම්බර් මාසයේදී දිස්වන ජෙමිනිට් නම් උල්කාපාත වර්ෂාව එළඹෙන 13 සහ 14 යන දෙදින දර්ශනය වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යායකගේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මේ අතර එළඹෙන 21 වනදා බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයා ඉතා සමීපයෙන් නිරීක්ෂණය කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ දිනවල රාත්‍රී අහසේ සංසිද්ධීන් 3ක් අපට දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතා විරල සංසිද්ධියකුත් තිබෙනවා. පළමුවෙන්ම අපිට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ උල්කා වර්ෂාවක්. එය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජෙමිනීඩ් කියන උල්කා වර්ෂාව. මිථුන රාශිය දිශාවෙන් තමයි මේ උල්කා වර්ෂාව එනවා වගේ පෙනෙන්නේ. එය දෙසැම්බර් 4 සිට 17 අතර කාලය තුල අහසේ බැලුවොත් මේ උල්කා ගමන් කරනවා දකින්නට පුළුවන්. පැයකට උල්කා 120ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා. ඒ උපරිම අවස්ථාව වන 13 වෙනිදා රාත්‍රියේදී. තරමක් ඊශාන දිගට හිස හරවලා රාත්‍රී 10ට පමණ බැලුවොත් එහෙම අපිට පුළුවන්කම තිබෙනවා මේ උල්කා වර්ෂාවේ එනවා දකින්නට. මධ්‍යම රාත්‍රියේ පවන වෙනට මේ අහස් මුදුන්ට කිට්ටු වෙන අතර අපව වයම දිග දිශාවෙන් අලියම් කාලයේදී දකින්න පුළුවන්. හොඳම අවස්ථාව මේ උල්කා වර්ෂාව දකින්නට අලියම 2:04 අතර කාලයේදී උල්කා වල විශේෂත්වය වන්නේ මෙය විවිධ පාට රතු කහ නිල් තැඹිලි ආදී විවිධ වර්ණ වලින් දකින්නට පුළුවන්. අමාවක දිනයක් මේ 14. ඉතින් ඒ නිසා අහසේ හඳ නැති අවස්ථාවක උල්කා වර්ෂාවක් දකින්නවා කියන්නේ ඉතාම හොඳ අවස්ථාවක් ඒක. මේ දිනවල තවත් දෙයක් අහසේ බටහිර අහස බැලුවොත් ඉර බැස ගියාපුවම ඔබට දක ගන්න හැකියාව තිබෙනවා. ඒ තමයි බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහලෝක දෙක එකින් එක කිට්ටු වෙමින් පවතින අවස්ථාව. දැන් ඉඳලා බලන්නට පුළුවන්කම තියෙනවා. ඉර බැස ගියාට පසුව බටහිර අහසේ හැබැයි රාත්‍රී 8:45ට පමණ පෙර මොකද ඒ වන විට මේවා ග්‍රහලෝක බැස යන්න පුළුවන් නිසා ඊට පෙර තරබුවොත් තමයි හොඳ. දෙසැම්බර් මාසයේ 21 වෙනිදා රාත්‍රී ඉර බැස ගියාට පසුව බටහිර අහස දිස බලන්න මේ ග්‍රහලෝක දෙක එක්කෙනෙක් කිට්ටු වෙලා කියන අංශකින් 10 එකක් හෙවත් විශේෂයෙන්ම ගත්තොත් එහෙම කලා 6.1ක් තරම් කිට්ටුවට එනවා. එතකොට සමහර අය දැනටම අනාවැකි පළ කරලා තියෙනවා මේ දෙක එක ග්‍රහලෝකයක එකට ඇලිච්ච බෝල දෙකක් වගේ ගිනි පුළඟක් වගේ දකි කියලා. ඉතින් මේ විරල අවස්ථාව ඔබට දකින්න ලැබෙන්නේ අවුරුදු 397කට පස්සේ. ඉතින් ඒක නිසා නැවතත් හැබැයි මේක උදා වෙනවා 2080 දී. උල්කා වර්ෂාව නැරඹීමට නම් උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. PVSM තමයි බලන්න ඕනේ. ඒ වගේම සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහ සංයෝගය නැරඹීමට කැමැති අයට දුරේක්ෂ පාවිච්චි කරන්න පුළුවන්. කැමැති අයට දෙනතියක් පාවිච්චි කරන්න පුළුවන්. PVSM හොඳට පේනවා මෙයත්. ඒ නිසා මේවායින් අපිට මේ තාරකා විද්‍යානුකූලව නම් වෙන හානියක් ගැන කියන්න බෑ. මේක අත් වශයෙන්ම විද්‍යාත්මක සංසිද්ධියක් ඉඳලා හිටලා සිදුවෙනවා. අලිමිනිස් ගැටුම් දීර්ඝ කාලයක සිට ජන ජීවිතයට විවිධ බලපෑම් එල්ල කරනු ලබනවා. ඒ අනුව එම අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. අලිමිනිස් ගැටුම් හේතුවෙන් ලෝකයේ වැඩිම වනාලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෙම තත්ත්වයේ හේතුවෙන් ලොව වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. ඒ අනුව ලොව වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතර පළමු වන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. අලිමිනිස් ගැටුම් සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘථුවිරාජ් ප්‍රනාන්දු මහතායි රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය කළේ. වසරකට සාමාන්‍යයෙන් වනාලි 272ක් පමණ අලිමිනිස් ගැටුම හේතුවෙන් මිය යන නමුත් පසුගිය වසර තුලදී මියගිය අලි සංඛ්‍යාව දැක්වුණේ 407ක් ලෙසයි. එමෙන්ම අලි පහර දීමෙන් සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයන් 85 දෙනෙකු මිය යන නමුත් පසුගිය වසරේ මිනිස් ජීවිත 122ක් වනාලි පහර දීමෙන් අහිමිව ඇති බවද එම කාරක සභාවේදී අනාවරණය වුණා. මේ සඳහා කඩිනම් පියවර සාකච්ඡා කර සති 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසයි රාජ්‍ය ගිණුම්කාරක සභා සභාපතිවරයා එහිදී බලධාරීන්ට දැනුම් දී ඇත්තේ. පවතින තත්ත්වය හමුවේ ක්‍රියාත්මක මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහන් දෙකක් අද පැවැත්වුණා. එහිදී වාරියපොළ බන්ධනාගාරයට සහ කැලණිය විශේෂ කාර්ය බලකාය සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබා දීම සිදු කෙරුණා. මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යජාලයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාරංශය මගින් දියත් කරනු ලබන මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය සරණක් කවිසි සැම වෙනුවෙන් ක්‍රියාත්මකයි. ඒ අනුවෙහි තවත් වැඩසටහනක් අද පැවැතුනේ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.
පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර ආශ්‍රිතව පැතිර යන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වයඹ පළාතේ පවතින එකම බන්ධනාගාරය වන වාරියපොළ බන්ධනාගාරය මගින් අප වෙත සිදු කළ ඉල්ලීමකට අනුව සෞඛ්‍යාරක්ෂිත උපකරණ බෙදාදීම එහිදී සිදු කෙරුණා. මුඛ ආවරණ මුහුණු ආවරණය කිරීමට යොදාගන්නා ආරක්ෂිත ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල විෂබීජනාශක දියර ශරීර උෂ්ණත්වය මැන බලන උපකරණ ආදී උපකරණ ද්‍රව්‍ය තෝගයක් මෙහිදී ලබා දීම සිදු කෙරුණා. මහමෙවුනාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ විසිනුයි එම ද්‍රව්‍ය පිරිනමනු ලැබුවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වශයෙන් මේ වකවානුවේදී ලොකු පීඩනයක් සහ තර්ජනයක් තියෙනවා දෙපාර්තමේන්තුවට. අලුතෙන් ඇති වෙලා තියන කොවිඩ් රැල්ල මම හිතන එක සමස්තයක් වශයෙන් මුළු රටම මේක බලපාලා තිනවා. ඒ නිසා මම බලාපොරොත්තු වුණා මගේ බන්ධනාගාරය තුලද මේ කොවිඩ් රැල්ලෙන් මගේ රැඳි වෙනස නිතරම ආරක්ෂා කර ගැනීමට මම ඉල්ලීමක් කරා. මට මේ අවශ්‍ය කොරෝනා උදුරෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සනීප ආරක්ෂක සපයන්න කියලා. බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් මගේ නිලධාරීනුත් රැඳිනුත් ආරක්ෂා කිරීමේ චේතනාවන්ගත් මේ පියවරට ඔබ මාධ්‍ය ආයතන දැක්වූ දායකත්වය මම හිතන්නේ සමස්තයක් වශයෙන්ම මහත් ලොකු පින්කමක් මාධ්‍ය ආයතන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විනෝද වාරිපොළ බන්ධනාගාර අධිකාරිය වශයෙන් මා ස්තුතිවන්ත වෙනවා. මේ අතර වර්තමානයේ දිවයින පුරා ව්‍යාප්තව පවතින COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග එය පාලනය කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය අංශද සමගින් මූලිකව අත්වැල් බැඳගෙන කටයුතු කරනු ලබන කැලණිය විශේෂකාර්ය බලකා කඳුරට අවශ්‍ය වන ආරක්ෂිත උපකරණ බෙදා දීමද අද දිනේදී සිදු කෙරුණා. COVID-19 වෛරසය පැතිරීමත් සමගම බස්නාහිර පළාත තුළ සෝදිසි රාජකාරී මෙන්ම බොහොම නිෂ්ක්‍රීය රාජකාරී සිදු කරන ලබන කොට්ටාශය පන්නේ සෝදිසි බොහොම නිෂ්ක්‍රීය කොට්ටාශය කැලණිය කඳවුරමගින් එම කඳවුර වෙතේ නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ඇත්තටම ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් ලබා දෙන ඇඳුම් කට්ටල අනෙකුත් උපකරණ සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය ස්තුතිය දොකර සිටින විශේෂ කාර්ය බලකායේ සියලුම නිලධාරීන් වෙනුවෙන් අවැසි සෑම මොහොතකම අවැසිම වූ සරණක් ලෙසින් මව්පිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. අතීත ස්මරණයන් සහිත ස්මාරකයක් ගැනයි මේ කියන්න යන්නේ. යුද වැදීම නිස්සාර කාරණයක් බවට මේ ස්මාරකය සාක්ෂි සපයනවා. මේ සර්බියාවේ නිස් නගරය. විශේෂත්වය තමයි අවුරුදු 400ක පාලනයට එරෙහිව විරුද්ධ වූවන් වෙනුවෙන් නිදි කළ ස්මාරකයක් මෙහි දක්නට ලැබීම. මේ ස්මාරකය නිර්මාණය කරලා තියෙන්නේ හිස් කපල් යොදාගෙන. ඒ නිසාම මේ ස්මාරකය පිටුපස කතාවක් සැඟව තිබෙනවා. 1357 දී ප්‍රථම වරට සර්බියාවට පහර දුන් ඔටෝමන්වරුන් සර්බියාවේ ප්‍රධාන නගරයක් වුණු නිස් නගරය පහසුවෙන් යටත් කරගන්නවා. ඉන්පසු ඔටෝමන්වරුන්ගේ අනසකට යටත් වූ එම නගරය එයින් වසර 400ක් පමණ යන තෙක්ම පවතින්නේ ඔවුන්ගේ පාලනය යටතේයි. කෙසේ වෙතත් මෙම කාලසීමාව ඉතා දුක්ඛිත කාලසීමාවක් බවට පත් වුණා. එම යුද්ධයේදී මියගිය මිනිසුන්ගේ හිස් ඇතුළත් කරමිනුයි මෙම කුළුණ ඉදිකර ඇත්තේ. අඩි 15ක් උස මෙම කුළුණ සෑම දිශාවකටම පෙනෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ඒ 950 දෙනෙකුගේ හිස් ඇතුළත් කර ඇති අතර එය නිස් නගරයේ මැදයේයි පිහිටා ඇත්තේ. කාලයාගේ ඇවෑමෙන් දිරාගිය කුළුණු බිත්තිවලින් හිස්කබල් ගැලවී වැටී ගිය අතර සමහර හිස්කබල් ඥාතීන් විසින් භූමදානයට රැගෙන ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අද වන විට එහි තිබූ හිස්කබල් 952න් ඉතිරිව පවතින්නේ හිස්කබල් 50ක් වැනි ප්‍රමාණයක්. අතීත ස්මරණයේ සුවිශේෂී සංකේතයක් ලෙසින් පවතින මෙම ස්මාරකය අතීත සිහි කැඳුම්වල සලකුණක්ද වනවා. විරුද්ධවාදී ආකල්ප ප්‍රවර්ධනයේදී යුද්ධය යනු කුරිරුත්තම විසඳුමක්. ඒ වෙනුවට ඇති සාමය තුළින් කිසිදු හානියක් නොවන ලෙසින් පවතින වාතාවරණය සාමකාමී වනු ඇති. එනිසා යුද පින්මැද සටන්කාමියෙකු වීම වීරත්වයක් නොව හදවත්වල ජීවමාන වීරයෙකු වීම වීරත්වයේ සංකේතයක් බව සිහි කැඳවිය යුතුමය. ජීවත් වන කෙටි කාලයේදී යුද වැදීම හෝ යුද්ධයන් නැති කිරීමට අනුපලතීම ජීවිත කාලය අවසානයේදී නිස්සාරම කාරණයක් බව ස්මාරකයේ ගැබ්ව ඇති හිස් සටහන් මතින් මනාව ගම්‍ය කරනු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මේ වන විට කෝටි 7 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට ලෝපුරා වාර්තාාවන සමස්ත කොවිඩ් ආසාධිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 7,7,552,552ක් ලෙසයි. තවමත් වැඩිම ආසාධිතින් වාර්තාාවන රට අමරිකාව වන අතර ඉන්දියාව ප්‍රසීඩය ඉතාලිය වැනි රටවල්ද දෛනික ඉහළ ආසාධිතින් වාර්තා කරන රටවල් අතර වනවා. මේ අතර ලෝපුරා වාර්තාාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 15,88,297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුවේ ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4,91,40,75ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ෆයිසර් එන්නත එරට වැසියන්ට ලබා දීමට හදිසි අනුමැතිය ලබා දිය යුතු බවට ඇමරිකානු ආහාර ඖෂධ පරිපාලන උපදේශන වෛද්‍ය කමිටු විශේෂඥයින් නිර්දේශ කර තිබෙනවා. 23 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව එන්නත මගින් ලැබෙන ප්‍රතිලාභ අවදානමට වඩා වැඩිද යන්න සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා ඡන්ද විමසීමක්ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් එන්නත සඳහා අවසන් නිර්දේශය එරට ආහාර ඖෂධ පරිපාලන උපදේශන වෛද්‍ය කමිටු ප්‍රධානී විසින් ලබා දිය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය පරිපාලනය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව නිල වශයෙන් අදාළ එන්නත මහජනතාවට ලබා දීම සඳහා අවසර ලබා දුන් තුන්වන රට වන්නේ කැනඩාවයි. ලබන සතිය වන විට වයස්ගත පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාව ලබා දෙමින් එම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි එරට රජය ප්‍රකාශ කළේ. එමෙන්ම මේ මාස අවසානයේදී කැනඩාවට එන්නත් මාත්‍රා 2,40,000ක් ලැබීමට නියමිත බවද සෞඛ්‍ය පරිපාලනය අවධාරණය කර තිබෙනවා. මෙතෙක් ෆයිසර් කොවිඩ් එන්නත භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබුණේ එක්සත් රාජධානිය සහ බහරේනයට පමණයි. ඒ අතරින් එක්සත් රාජධානියේ එන්නත් කරන වැඩසටහන ඉකුත් සඳුදා ආරම්භ කළා. මේ අතර ලොව දෙවනුවට වැඩිම බලපෑමට ලක්ව ඇති ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 34,666ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව මරණ 487ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 1,42,222ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 97,96,992ක් ලෙසයි දැක්වෙන්නේ. එවන් පසුබිමක් තුළදී COVID-19 වැළඳුණු රෝගීන් යුවලක් එම අවදානම් මධ්‍යයේ විවාහ උත්සවයක් සමරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 270කට පමණ ආහාර සපයා ගැනීමේ ගැටලු මතුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ එම සංඛ්‍යාව ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල සමස්ත ජනගහනයට සමාන බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මස 12 වනදා සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් අභීතව හඬ නැගූ 20 වන සියවසේ පහළ වූ අතිවිශිෂ්ට යතිවරයාණන් වහන්සේ නමක් වූ සිරි ධම්මරක්කිත වංශාලංකාර අනුවිජ්ජක පරම පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපවත් වී වදාළේ 2003 වසරේ දෙසැම්බර් මාස 12 වන දිනයි. බහු ප්‍රස්ථාරික අනුපිටපත් යන්ත්‍රය වාණිජමය වශයෙන් නිපදවීම ඇමරිකන් මල්ටිග්‍රප් සෙල් සමාගම විසින් ආරම්භ කර ඇත්තේ 1903 දෙසැම්බර් මාස 12 වන දිනයි. 1964 දෙසැම්බර් 12 වන දින කෙන්යාව ජනරජයක් බවට පත්වීම වෙනුවෙන් සමරනු ලබන කෙන්යාවේ ජාතික නිදහස් දිනය දෙසැම්බර් මාස 12 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.